ආයිබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ චිත්‍ර විෂය යටතේ අනුරාධපුර යුගයේ බුදු පිළිම පිළිබඳව. මේ යටතේ මේ බුදු පිළිම නිර්මාණවල ඓතිහාසික පසුබිම, නිර්මාණාත්මක ශෛලිය, මාධ්‍ය සහ ශිල්පකම පිළිබඳව අධ්‍යයනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර යුගයේ බුදු පිළිම පාඩමේ අපි මුලින්ම කතා කරමු සමාධි බුදු පිළිමය. එතකොට මේ සමාධි බුදු පිළිමය පිහිටලා තියෙන්නේ අනුරාධපුරයේ අපේගිරි විහාර සංකීර්ණයට අයිති මහමෙවුනා උයනේ. එතකොට මේ සමාධි බුදු පිළිමය ගැන කතා කරනකොට සමාධි බුදු පිළිමය ලංකාවේ බුදු පිළිම අතර විශිෂ්ට නිර්මාණයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. බුදු පිළිමයක තියෙන්න ඕන ආධ්‍යාත්මික ශක්තිය, සමාධි ගුණය මනවින් පිළිඹු කරන නිර්මාණයක් විදියට අපිට සමාධි බුදු පිළිමය හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ 4 සහ 5 සියවස් අතරේ නිර්මාණය වුණ බුදු පිළිමයක් විදිහට තමයි සැලකන්නේ. එතකොට මේ බුදු පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ පූර්ණ උන්නත බුදු පිළිමයක් විදිහට. එතකොට මේකේ ශිල්ප ක්‍රමය නෙලීමේ ශිල්ප ක්‍රමය. එතකොට මේකේ මම පොඩ්ඩක් හඳුන්වන්නම් ඔයගලන්ට මේ නෙලීම සහ ඇඹීම අතර වෙනස. දැන් ඇඹීම කියන ශිල්ප ක්‍රමයේදී වෙන්නේ දෙයක් එකට එකතු කිරීම. නෙලීම කියන ශිල්ප ක්‍රමයේදී වෙන්නේ අපිට අවශ්‍ය දේ ඉතුරු කරලා අනවශ්‍ය කොටස් ඉවත් කිරීම. ඉතින් දැන් මේ නෙලීම කියන ශිල්ප ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් කළුගල්, ලී වගේ මාධ්‍යවලදී. එතකොට ඇඹීමට වැඩියෙන්ම යොදාගන්නේ මැටි මාධ්‍ය. ඊට අමතරව වර්තමානයේදී නම් සිමෙන්ති, ප්ලාස්ටර් ඔෆ් පැරිස් වගේ මාධ්‍ය පවා මේ ඇඹීම සඳහා යොදා ගන්නවා. එතකොට දැන් මේ අපි කතා කරන සමාධි බුදු පිළිමය නිර්මාණය කරපු ශිල්ප ක්‍රමය නෙලීමේ ශිල්ප ක්‍රමය. එතකොට මේ බුදු පිළිමය පූර්ණ උන්නත බුදු පිළිමයක්. ඒ කියන්නේ අපිට මේ බුදු පිළිමය වටේ අංශක 360ක කෝණයකට මේ බුදු පිළිමය රසඤ්ඤතාවයට ලක් කරන්න පුළුවන්. එතකොට මේ බුදු පිළිමේ ලක්ෂණ ගැන කතා කරනකොට මේ බුදු පිළිමය අපිට දකින්න පුළුවන් ළඹ සවන්, අඩවන්නේත් සහ මුහුණේ පිළිබිඹුවන උපශාන්ත බව සහ මහා කරුණාව. මොකද මේ ළඹ සවන් කියන්නේ? ඔයගලන් දකින්න පුළුවන් මේ සමාධි බුදු පිළිමේ මේ කන එක ටිකක් අර දිගටි ස්වරූපයෙන් තියෙන නිකන් අර කම්පෙත්ත දිගට නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ ළඹ සවන් කියලා. එතකොට මේකේ මේ S2 බාගෙට පියවිලා වගේ. ඒක තමයි අපි අර කියන්නේ අඩවන්නේත් කියලා. ඊළඟට මූණෙන් පෙන්눔 කරනවා. අර බුදු පිළිමේක තියෙන්න ඕන උපශාන්ත බව හා ඒ වගේම අර බුදුහාමුදුරන්ගේ මහා කරුණාව. ඒ කියන මෙන්න මේ ලක්ෂණ මේ සමාධි බුදු පිළිමේ අපිට පැහැදිලිවම දකින්න පුළුවන්. ඊළඟට මේ බුදු පිළිමේ අපි ඉස්සේ ඉඳලා කතා කළොත් ඔයගලන්ට දකින්න පුළුවන් අග්බමරු කේශ කලාපයක්.
අක්බමරු කේශ කලාපයක් කියන්නේ අර අගින් අක්බමරු කියන්නේ අගින් කරකැවුණු කියන එක. එතකොට මේකේ අපිට දකින්න පුළුවන් ටිකක් අර ක්‍රේල් කොණ්ඩයක් වගේ. ඒක තමයි මෙතන මේ අක්බමරු කේශ කලාපය කියන්නේ. එතකොට මේ අක්බමරු කේශ කලාපයේ මත මැද කියන්නේ කොණ්ඩේ මැද්දෙන් උස් වෙච්ච තැනක් තියෙනවා. කොණ්ඩේ නිකන් අර උඩට බැඳලා වගේ. ඒකට අපි කියනවා උෂ්ණීෂය කියලා. එතකොට මේ සමාධි බුදු පිළිමේ මේ උෂ්ණීෂය කියන කොටස මද වශයෙන් අපිට දකින්න පුළුවන්. එතකොට ඊළඟට මේ බුදු පිළිමය ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසන ක්‍රමයෙන් යුක්ත බුදු පිළිමයක්. එතකොට මොකද්ද මේ ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසන ක්‍රමයෙන්? මුද්‍රාව කියන්නේ බුද්ධ ප්‍රතිමාවක දෑත සංකේතාත්මකව යොදාගෙන තියෙන ආකාරය. එතකොට මේකේ මේ අත් දෙක හරියට මේ පෙන්눔 කරන්නේ ධානයකට සමවැදිලා ඉන්න ආකාරය. එතකොට ඒ නිසා තමයි අපි මේ මුද්‍රාවට ධ්‍යාන මුද්‍රාව කියන්නේ. එතකොට ඊළඟට මේ බුදු පිළිමේ දකින්න තියෙනවා වීරාසන ක්‍රමය. මොකද්ද මේ වීරාසන ක්‍රමය කියන්නේ? එතකොට මේ වීරාසන ක්‍රමය කියන්නේ මේ ඉඳගෙන ඉන්න බුද්ධ ප්‍රතිමාවක දෙපා පිහිටුවා තියෙන ඉරියව්ව. නැත්නම් මේ ඉඳගෙන ඉන්න ආකාරය. දැන් බුද්ධ ප්‍රතිමාවල අපි ගත්තොත් මේ ඉඳගෙන ඉන්න බුද්ධ ප්‍රතිමාවල ආසන ක්‍රම තුනක් තියෙනවා. වීරාසන, පద్මාසන සහ භද්‍රාසන. දැන් ලංකාවේ සෑම හිඳි පිළිමයකම දකින්න තියෙන්නේ මෙන්න මේ වීරාසන ක්‍රමයට දෙපා පිහිටුවීම. එතකොට මේකෙදී අර වම් කකුල උඩ දකුණු කකුල පිහිටන ආකාරයට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අර භද්‍රාසන සහ පద్මාසන කියන එක වැඩිපුරම දකින්න තියෙන්නේ ඉන්දියාවේ සහ වෙනත් රටවල් වල. එතකොට ලංකාවේ සෑම හිඳි පිළිමයකම මේ වීරාසන ක්‍රමය දකින්න පුළුවන්. වීරාසන ක්‍රමය කියන්නේ එතකොට වම් පාදයේ මත දකුණු පාදයේ සිටිනසේ වාඩි වී සිටීම. එතකොට ඒ විදිහට තමයි මේ සමාධි බුදු පිළිමයේ ආසන ක්‍රමය. එතකොට මේ බුදු පිළිමේ කලා ලක්ෂණ අනුව මේ බුදු පිළිමේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉන්දීය ගුප්ත කලා සම්ප්‍රදායේ ආభాසය අනුව. දන්නවා ඉන්දියාවේ විවිධ කලා සම්ප්‍රදායන් තියෙනවා. එතකොට මේ කලා සම්ප්‍රදායන් ඉන්දියාවේ බිහි වෙනකොට ඒවායේ ආభాසය ඉබේම ඒ ආසන්න රට වෙච්ච අපේ ලංකාවටත් ලැබිලා තියෙනවා. එතකොට ඉන්දියාවේ තිබිලා තියෙනවා විවිධ කලා සම්ප්‍රදායන්. ගාන්ධාර සම්ප්‍රදාය තියෙනවා. ඊළඟට ගුප්ත කලා සම්ප්‍රදාය තියෙනවා. පල්ලව කලා සම්ප්‍රදාය තියෙනවා. අමරාවතී කලා සම්ප්‍රදාය. ඉතින් දැන් මේ බුදු පිළිමේ නිර්මාණය වෙලා තියෙන වකවානුව අනුව මේ බුදු පිළිමේ අපිට දකින්න තියෙනවා ඉන්දීය ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ. එතකොට මේ සමාධි බුදු පිළිමය දැන් මේ සම්බන්ධව බොහෝ දුරට අපිට විභාගවලට මේ ප්‍රශ්න අහනකොට මේ ප්‍රශ්න අහන්නේ දැන් මේ විදිහට අපිට මේ ඡායාරූපයක් දෙනවා. ඡායාරූපයක් දීලා ඒකේ අහනවා පහත සඳහන් ඡායාරූපය ඇසුරු කරගෙන මේ අහලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු හිස් තැන මත ලියන්න. අපි හිතමු ඔබේ ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ දැන් ඔබට දැర్శණය වෙන මේ සමාධි බුදු පිළිමයේ පින්තූරයක් දීලා තියෙනවා. දීලා අහනවා ප්‍රශ්න පහක්. හුඟක් වෙලාවට මේක මේ මුල් ප්‍රශ්න පහ එන්නේ මේ විදිහට. එතකොට මේකේ මේ හිස් තැන් එන්නේ මෙන්න මේ විදිහටයි.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ හිස් තැනක් යුගයට අයත් සමාධි බුද්ධ ප්‍රතිමාවයි. මෙහි ආසන ක්‍රමය හිස් තැනක් වන අතර මුද්‍රාව හිස් තැනක් වේ. ඊළඟ ප්‍රශ්නය හිස් තැනකින් ආරම්භ වෙනවා. හිස් තැනක් උන්නත මූර්තියක් වන මෙම ප්‍රතිමාව සඳහා ඉන්දියාවේ හිස් තැනක් කලා ලක්ෂණ බලපා ඇති බව විද්වත් මතයයි. එතකොට මෙන්න මේ විදිහටයි ඒකට අපි පිළිතුරු සැපිය යුත්තේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පළවෙනි හිස් තැනට උත්තරේ අනුරාධපුර යුගයට අයත් සමාධි බුද්ධ ප්‍රතිමාවයි. එතකොට යුගය අනුරාධපුර යුගය. මෙහි ආසන ක්‍රමය. එතකොට මේකේ ආසන ක්‍රමය මොකද්ද? වීරාසන ක්‍රමය. ලංකාවේ හිඳි පිළිමවල බහුලව දකින්න තියෙන ආසන ක්‍රමය තමයි වීරාසන ක්‍රමය. එතකොට මෙහි ආසන ක්‍රමය වීරාසන ක්‍රමය වන අතර මුද්‍රාව ධ්‍යාන වේ. එතකොට මේකේ මුද්‍රාව ධ්‍යාන මුද්‍රාව. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ හිස් තැනකින් ආරම්භ වෙන. එතකොට මේ හිස් තැනට එන්න ඕනේ පූර්ණ උන්නත. එතකොට හිස් තැන පූර්ණ. උත්තරේ පූර්ණ. පූර්ණ උන්නත මූර්තියක් වන මෙම ප්‍රතිමාව සඳහා ඉන්දියාවේ හිස් තැනක් කලා ලක්ෂණ. එතකොට උත්තරේ වෙන්න ඕනේ গুপ্ত කලා ලක්ෂණ බලපා ඇති බව විද්වත් මතයයි. එතකොට අපි මේක කියවුවොත් එන්නේ මෙන්න මේ විදිහට මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුරාධපුර යුගයට අයත් සමාධි බුද්ධ ප්‍රතිමාවයි. මෙහි ආසන ක්‍රමය වීරාසන වන අතර මුද්‍රාව ධ්‍යාන වේ. පූර්ණ උන්නත මූර්තියක් වන මෙම ප්‍රතිමාව සඳහා ඉන්දියාවේ গুপ্ত කලා ලක්ෂණ බලපා ඇති බව විද්වත් මතයයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි සමාධි බුදු පිළිමය සම්බන්ධව අපෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු තොළුවිල බුද්ධ ප්‍රතිමාව. එතකොට මේ බුද්ධ ප්‍රතිමාව තොළුවිල පිළිමය නැත්නම් තොළුවිල බුදු පිළිමය විදියට නම් කරන්න හේතුව තමයි මේ බුද්ධ ප්‍රතිමාව සොයාගෙන තියෙන්නේ අනුරාධපුරයේ තොළුවිල කියන ප්‍රදේශයේ. එතකොට මේ පිළිමය වර්තමානයේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. දැන් අපිට මේ දැන් සාමාන්‍ය විභාගයකට මේ පින්තූරය දුන්නොත් දැන් ඔයගලන්ට පැහැදිලිව පේනවා මේ බුද්ධ පිළිම දෙපැත්තෙන් කණු දෙකක් වගේ පෙන්වුම් කරනවා. එතකොට මේ කණු දෙකයි අර ආච් එක වගේ තියෙන කොටසයි තියෙන්නේ මේ කෞතුකාගාරයේ. එතකොට කෞතුකාගාරයේ මේ කණු දෙක දැක්කාම ඒකෙන් ඔයගොල්ලෝ හඳුනා ගන්න උත්සාහ කරන්න මේ තියෙන්නේ තොළුවිල බුදු පිළිමය කියලා. දැන් අර කලින් අපි දැක්ක සමාධි බුදු පිළිමේ එතන තියෙනවා ආවරණ වහලයක්. එතකොට ඒ ආවරණ වහල දැන් බොහෝ දුරට ස්වරූපයෙන් මේ බුදු පිළිම දෙක සෑහෙන සමානකමක් දක්වනවා. නමුත් අපිට වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ භෞතික පරිසරයත් එක්ක. එතකොට මේ තොළුවිල බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසට අයිති එකක් විදිහටයි සැලකන්නේ. එතකොට මේක අනුරාධපුර යුගයට අයත් ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ නිර්මාණය වෙච්ච බුදු පිළිමයක්. එතකොට මේකේ මාධ්‍ය කළුගල්. එතකොට ශෛලමය බුදු පිළිමයක්. නැත්නම් ශෛලමය ප්‍රතිමාවක්. එතකොට මේකත් නිර්මාණය කරලා තියෙන්නේ අර නෙලීමේ ශිල්ප ක්‍රමයට. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි නෙලීමේ ශිල්ප ක්‍රමය කියන්නේ අපිට අවශ්‍ය දේ ඉතිරි කරලා අනවශ්‍ය කොටස් ඉවත් කරලා තියෙනවා. ඊළඟට මේ බුද්ධ ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම මතු කරලා තියෙනවා. ඒ කියන්නේ පූර්ණ උන්නත. මේක පූර්ණ උන්නත බුදු පිළිමයක්. එතකොට මේ බුදු පිළිමෙන් ඊටාම සුන්දර ප්‍රසන්න උපශාන්ත භාවයක් පිළිබුක් කරනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ ලක්ෂණ ගැන කතා කළොත්
මේ බුද්ධ ප්‍රතිමාවෙත් තියෙනවා ළඹ සවන් කියන ලක්ෂණය. ඒක ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. අර කම්පෙත්ත ටිකක් දිගට පෙන්눔 කරනවා. ඊළඟට මේ බුද්ධ ප්‍රතිමාවෙත් දෙනෙත් අඩවන් වෙලා තියෙනවා. එතකොට අඩවන් නෙත් කියන ලක්ෂණය මේ බුදු පිළිමේ දකින්න පුළුවන්. ඊළඟට අපි හිසේ ඉඳලා කතා කළොත් මේ බුදු පිළිමේ හිසේ අග්බමරු කේශ කලාපයක් දකින්න තියෙනවා. අග්බමරු කියන්නේ අගින් කරකැවුන. ඒ කියන්නේ මේ ක්‍රේල් කොණ්ඩයක් තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. ඇත්තටම මේ මෙතනින් අදහස් කරන්නේ මේ බුදුන් වහන්සේට මේ ක්‍රේල් කොණ්ඩයක් තිබුණයි කියන එක මේ ප්‍රතිමා ශිල්පියා මේක නිර්මාණය කරලා තියෙන්නේ ඒ ආකාරයට. එතකොට මේ හිසේ දැන් මේ බුදු පිළිමේ පැහැදිලිව පේනවා හිසේ මැද ටිකක් උස් කරලා දක්වලා තියෙනවා. නිකන් කොණ්ඩේ මුදුනට කරලා බැඳලා වගේ දකින්න තියෙනවා. ඒ ලක්ෂණයට අපි කියනවා උෂ්ණීෂය කියලා. හිසේ උස් වෙලා තියෙන කොටසට අපි කියනවා උෂ්ණීෂය කියලා. එතකොට අපිට එකපාරට බැලූ බැල්මට මේ චීවරය මොන විදිහේ එකක්ද කියලා එකපාරට පේන්නේ නැහැ. නමුත් හොඳට නිරීක්ෂණය කළොත් පේනවා මේ බුදු පිළිමේ තියෙන්නේ ඒකාංශ කරපු චීවරයක්. ඒකාංශ කියන්නේ එක අංශයක් වැහෙන විදිහට තමයි මේ චීවරය එක පැත්තකට විතරයි. එක උරයක් වැහෙන විදිහට තමයි මේ චීවරය යොදලා තියෙන්නේ. එතකොට මේ චීවරයේ රැලි රටාව එච්චර පැහැදිලි නෑ. ඒකාංශ කරපු චීවරයක්. නමුත් රැලි පේන්නේ නෑ. නිකන් ඇඟට ඇලුණු ස්වභාවයක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවෙනුත් ඉන්දියානු ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්눔 කරනවා කියලා තමයි විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ පහුගිය ප්‍රශ්න පත්‍රවල බැලුවාම ඒ ප්‍රශ්න පත්‍රවල තියෙනවා මේ බුද්ධ ප්‍රතිමාවේ පින්තූරයක් දාලා ඒ ආශ්‍රිතව ප්‍රශ්න අහලා. හුඟක් වෙලාවට මේ බුදු පිළිම සම්බන්ධ ප්‍රශ්න අපිට දකින්න ලැබෙන්නේ ප්‍රශ්නාංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවල. එතකොට ඒවල දාලා තියෙන අර මේ බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයක් දීලා මේ විදිහට කියලා තියෙනවා පහත සඳහන් ඡායාරූපය ඇසුරු කරගෙන අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු හිස්තැන් මත ලියන්න. ඊට පස්සේ ඒකේ ඡේදයක් වගේ මේ ප්‍රශ්න අහලා තියෙන්නේ ප්‍රශ්නේ හිස්තැන ගාවදී ප්‍රශ්න අංකය තියෙනවා. ඒතකොට මෙන්න මේ විදිහටයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉහත ඡායාරුවෙන් දැක්වෙන්නේ අංක 1 හිස්තැනක්, යුගයට අයත් අංක 2 හිස්තැන, තැන්පත් කර ඇති අංක 3 හිස්තැන බුද්ධ ප්‍රතිමාවයි. මෙහි ආසන ක්‍රමය අංක 4 හිස්තැන වන අතර හස්ත මුද්‍රාව අංක 5 හිස්තැන වේ. එතකොට දැන් මේකේ පිළිතුරු මෙන්න මේ විදිහට එන්න ඕනේ. ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අංක 1 අනුරාධපුර යුගයට අයත් අංක 2 හිස්තැනට එන්නේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අංක 3 හිස්තැනට එන්නේ තොළුවිල බුද්ධ ප්‍රතිමාවයි. මෙහි ආසන ක්‍රමය හතරවෙනි හිස්තැනේ උත්තරය වීරාසන. මෙහි ආසන ක්‍රමය වීරාසන වන අතර හස්ත මුද්‍රාව ධ්‍යාන වේ. මම ආපහු දැන් සම්පූර්ණයෙන්ම පිළිතුරත් එක්ක කියවන්නම්. ඉහත ඡායාරුවෙන් දැක්වෙන්නේ අනුරාධපුර යුගයට අයත් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති තොළුවිල බුද්ධ ප්‍රතිමාවයි. මෙහි ආසන ක්‍රමය වීරාසන වන අතර හස්ත මුද්‍රාව ධ්‍යාන වේ. ඔන ඔය විදිහට තමයි මේ බුදු පිළිම ආශ්‍රිත ප්‍රශ්න එන්නේ. එතකොට අපි ඊළඟට කතා කරමු
අවකන බුද්ධ ප්‍රතිමාව. එතකොට මේ අවකන බුද්ධ ප්‍රතිමාව ගැන කතා කරනකොට මේ අවකන බුද්ධ ප්‍රතිමාවත් අනුරාධපුර යුගයට අයිති බුදු පිළිමයක්. දැන් අපි මුලින් කතා කරපු බුදු පිළිම දෙකම හිඳි පිළිම. නමුත් මේ බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමයක්. මේ බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමයක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට දැන් මේ බුද්ධ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ අනුරාධපුරයේ කලාවැවට මුහුණලා අවකන කියන ග්‍රාමයේ. එතකොට මේ අවකන ග්‍රාමයේ පිහිටලා තියෙන කරුගල් පර්වතයක අදි උන්නතව හා ආබද්ධව නෙලා ඇත. එතකොට මේ මොකද්ද මේ අදි උන්නතව කියන්නේ? දැන් අපි අර මේ පූර්ණ උන්නත කියන කරුණ හා සමානයි මේ අදි උන්නත කියන එක. එතකොට මේ දැන් මේ බුදු පිළිමය සම්පූර්ණයෙන්ම මතු කරලා තියෙන්නේ. හැබැයි මේ බුදු පිළිමයේ මේ විශාලත්වය මේක ටිකක් උසින් වැඩි බුදු පිළිමයක්. සම්පූර්ණ මේ බුද්ධ ප්‍රතිමාවේ පීඨිකාවක් නැත්නම් ආසනයක් එකම උස අඩි 46ක් විතර වෙනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ මේ උස වැඩිකම නිසා මේ බුද්ධ ප්‍රතිමාව තැන් වලින් අර කළුගලට, ඒ කියන්නේ බුද්ධ ප්‍රතිමාව පිටිපස්සෙන් තැන් වලින් මේ කළුගලට සම්බන්ධ වෙන විදියට මේ කළුගල් කෑලි ඉතිරි කරලා තියෙනවා. එතකොට ඒකට තමයි අපි අර කියන්නේ ආබද්ධ බුද්ධ ප්‍රතිමාවක් කියලා. එතකොට ඒ තමයි අර ආබද්ධව නෙලා තියෙනවා කියන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමයක්. එතකොට මේ හිටි පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ ආසනයක් මත. එතකොට මේ ආසනය තමයි පద్මාසනය. සාමාන්‍යයෙන් මේ සෑම බුද්ධ ප්‍රතිමාවක්ම විශේෂයෙන්ම මේ හිටි පිළිම පීඨයක් මත තමයි පිහිටවලා තියෙන්නේ. එතකොට මේ පීඨයට වැඩිපුරම යොදලා තියෙන්නේ පద్මාසනය නැත්නම් වජ්‍රාසනය. දැන් වජ්‍රාසනයක් කියන්නේ ඒක අර නිකන් මේ අර වජ්‍රයක සලකුණක්. එතකොට පద్මාසනයක් කියන්නේ ඒක අර මලක් විදියට, නෙළුම් මලක් විදියට. එතකොට දැන් මෙන්න මේ අවකන බුද්ධ ප්‍රතිමාවේදී අපිට දකින්න තියෙන්නේ පద్මාසනයක්. මේ හා සමාන පద్මාසනයක් අපිට පොළොන්නරුවේ හිටි පිළිමකත් දකින්න පුළුවන්. එතකොට මේ අවකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ පద్මාසනයක් මත සමබංග ඉරියව්වෙන් වැඩ හිඳින අයුරින්. මොකද්ද මේ සමබංග ඉරියව්වෙන් වැඩ සිටින අයුරින් කියන්නේ? දැන් අපි තව වචනයක් මම මතක් කරන්න බුද්ධ ප්‍රතිමාවල හිටි පිළිම එක්ක ලියනවා ත්‍රිබංග කියලා. එතකොට මේ ත්‍රිබංග ඉරියව්වෙන් කියන්නේ තුන් තැනකින් නැවුණු කියන අදහසින්. එතකොට මෙතන මේ සමබංග කියන ඉරියව්ව කියන්නේ දැන් මේ බුද්ධ ප්‍රතිමාවේ එහෙම මේ නැවුණු ශරීරයේ නැවුණු ස්ථාන නැහැ. මේක නිකන් එක දිගට මේ තනි කෙලින් වගේ නිර්මාණය වෙච්ච බුද්ධ ප්‍රතිමාවක්. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ දකුණතින් දැක්වෙනවා අභය මුද්‍රාව. එතකොට මේ අභය මුද්‍රාවෙන් අදහස් කරන්නේ අභය දීම නැත්නම් නිදහස දීම. සමහර විට අපි මේක මේ ආශිර්වාද මුද්‍රාව නැත්නම් ආශිව මුද්‍රාව විදියට හඳුන්වනවා. එතකොට අපිට මේ වැඩිපුරම මේ ලංකාවේ බුදු පිළිමවල මේ අභය මුද්‍රාව කියන එකට උදාහරණයක් විදිහට අපි බොහෝ දුරට කියන්නේ අවකන බුද්ධ ප්‍රතිමාව. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ දකුණ අතින් අභය මුද්‍රාව දැක්වෙනවා. වම් මත අර සිවුරු රැල්ල අල්ලගෙන ඉන්නවා. වම් අතින් අර සිවුර දරාගෙන ඉන්න විදිහට තමයි
නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ ඒකාංශ කළ චීවරයක් තියෙනවා. හැබැයි මේකේ අර සමාධි බුදු පිළිමය හා තොළුවිල බුදු පිළිමයට සාපේක්ෂව අපිට බැලුවාම මේ බුද්ධ ප්‍රතිමාවේ පැහැදිලි රැලි රටාවක් දකින්න පුළුවන්. එතකොට මේ දැන් අපි මේ අනුරාධපුර බුද්ධ ප්‍රතිමාවල දකින්න තියෙන ලක්ෂණය තමයි රැලි රටාවේ විශේෂය තමයි තනි රැලි රටාවක් යන්නේ. දැන් පොළොන්නරුවේ බුදු පිළිමවල තියෙන්නේ සමාන්තර රේඛා යුගලයක් දැක්වෙන විදිය රැලි රටාවක්. මහනුවර යුගයේ බුදු පිළිමවල අපිට දකින්න තියෙන දිය රැල්ලක විදියට රැලි රටාවක්. අනුරාධපුර යුගයේ බුදු පිළිමවලට අනන්‍ය ලක්ෂණය තමයි තනි රැලි රටාව. නමුත් අපි අර කලින් කතා කරපු මේ සමාධි බුදු පිළිමේවත් තොළුවිල බුදු පිළිමේවත් ඒ රැලි රටාව දකින්නේ නැහැ. නමුත් මේ අවකන බුදු පිළිමේ ඒ රැලි රටාව පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට මේ බුදු පිළිමේ තියෙන ඒකාංශ කළ චීවරයක් එක අංශයක් පමණක් වැහෙන විදිහට තමයි මේ චීවරය ඇඳගෙන ඉන්නේ. ඊළඟට විද්‍යානුකූල රැලි රටාවක් දකින්න පුළුවන්. ඊළඟට මේ චීවරය අර ශරීරයට ඇලුණු ස්වභාවයක් පෙන්වුම් කරනවා. කියන්නේ අර ශරීර අංගපසංග ඉස්මතු වෙන ආකාරයට ඇලිච්ච ස්වරූපයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඊළඟට මේ අපි මේ බුදු පිළිමේ හිසේ ඉඳලා කතා කරුවොත් මේ බුදු පිළිමේ තියෙන්නේ තක්බමරු කේශ කලාපයක්. අර රැලි මේ ක්‍රේල් කොණ්ඩයක්. එතකොට ඒක ඒ කොණ්ඩේ මුදුනේ තියෙනවා අර ටිකක් අර උස් වෙච්ච ලක්ෂණය. ඒකට අපි කියනවා උෂ්ණීෂයක් කියලා. එතකොට මේ බුදු පිළිමේ අක්බඹරු කේශප කලාපයක් එක්ක උෂ්ණීෂයක් දකින්න තියෙනවා. ඊළඟට මේ උෂ්ණීෂය මත යොදපු සිරස් පතක් දකින්න තියෙනවා. අර ඇඟිලි පහක් වගේ හැඩයක්. එතකොට මේ සිරස් පත කියන ලක්ෂණය මහනුවර යුගයේ බුදු පිළිම වලට අනන්‍ය ලක්ෂණයක්. ඉතින් මේක විශ්වාස කරනවා මේ සිරස්පත කියන ලක්ෂණය මේ අවකන බුදු පිළිමයට පසු කාලීනව එකතු කරපු අංගයක් විදියට. එතකොට මේ ප්‍රතිමාවේ කලා සම්ප්‍රදාය ගැන කතා කළොත් මේ ප්‍රතිමාවේ අපිට දකින්න තියෙන්නේ ඉන්දියාවේ අමරාවති කලා සම්ප්‍රදායේ ලක්ෂණ. එතකොට මේ බුදුන් වහන්සේගේ මහා තේජ බල පරාක්‍රමය ඊළඟට මහා පුරුෂ ලක්ෂණ හොඳට ප්‍රකට කරන බුදු පිළිමයක් විදියට තමයි මේ අවකන බුදු පිළිමය සලකන්නේ. එතකොට මේ අවකන බුදු පිළිමයත් ක්‍රිස්තු වර්ෂ 5 සහ 8 සියවස් වල. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසත් 8 වෙනි සියවසත් අතර කාලයේ නිර්මාණය වෙච්ච බුදු පිළිමයක් විදියට තමයි සලකන්නේ. එතකොට මේ අවකන බුද්ධ ප්‍රතිමාවෙනුත් මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන මෙන්න මේ විදියට. දැන් ඔය අවකන බුද්ධ ප්‍රතිමාවේ පින්තූරේ ඔයගොල්ලන්ට පේන විදියට තියෙනවා ඡායාරූපයක් විදියට ඔයගොල්ලන්ගේ පේපර් එකට දානවා. ඊට පස්සේ ප්‍රශ්න අහනවා මෙන්න මේ විදියට. පහත දැක්වෙන කලාකෘතිය හඳුනාගෙන ඒ ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු හිස් තැන් මත ලියන්න. එතකොට දැන් මෙන්න මේ විදියටයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. දැන් මේකේ බුදු පිළිමේ තමයි මුලින්ම මේ පේපර් එකේ ඉහළින්ම තියෙන්නේ. එතකොට බුදු පිළිමයට යටින් තමයි මේ ප්‍රශ්න මාලාව තියෙන්නේ. ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ පළවෙනි හිස් තැන යුගයට අයත් දෙවනි හිස් තැන බුද්ධ ප්‍රතිමාවයි. මෙහි දැක්වෙන මුද්‍රාව තුන්වෙනි හිස් තැන වන අතර ඉන්දියාවේ හතරවෙනි හිස් තැන කලා ලක්ෂණ මෙයට බලපා ඇති බව විචාරක මතයයි. හිසෙහි ඉහළින් සවි කර ඇති පස්වෙනි හිස් තැනත් පස්වෙනි හිස් තැන පසුව එකතු කළ අංගයක් ලෙසට සැලකේ.
එතකොට අපි මෙන්න මේ විදිහටයි කියලා පිළිතුරු දෙන්නේ. ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ පළවෙනි ස්ථානට පිළිතුර අනුරාධපුර. එතකොට ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුරාධපුර යුගයට අයත් දෙවැනි ස්ථානට එන්නේ අවකන බුද්ධ ප්‍රතිමාවයි. ඊළඟට මෙහි දැක්වෙන මුද්‍රාව තුන්වෙනි ස්ථානට උත්තරේ තමයි අභය. මෙහි දැක්වෙන මුද්‍රාව අභය වන අතර ඉන්දියාවේ හතරවෙනි ස්ථානට උත්තරේ අමරාවති. කලා ලක්ෂණ මෙයට බලපා ඇති බව විචාරක මතයයි. හිසෙහි ඉහළින් සවිකර ඇති පස්වෙනි ස්ථාන සිරස්පත පසුව එකතු කළ අංගයක් ලෙසට සැලකේ. එතකොට මේක මෙන්න මේ විදිහටයි පිළිතුර හිස්තැන් පුරවපුවාම කියවෙන්නේ. ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුරාධපුර යුගයට අයත් අවකන බුද්ධ ප්‍රතිමාවයි. මෙහි දැක්වෙන මුද්‍රාව අභය වන අතර ඉන්දියාවේ අමරාවති කලා ලක්ෂණ මෙයට බලපා ඇති බව විචාරක මතයයි. හිසෙහි ඉහළින් සවිකර ඇති සිරස්පත පසුව එකතු කළ අංගයක් ලෙසට සැලකේ. ඔන්න ඔය විදිහට තමයි මේ සම්බන්ධව මීට කලින් ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි කතා කරන්න යන්නේ පන්කුලිය බුද්ධ ප්‍රතිමාව. එතකොට මේ පන්කුලිය බුද්ධ ප්‍රතිමාව ගැන කතා කරනකොට මේ බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයට අයිති බුද්ධ ප්‍රතිමාවක්. එතකොට මේකත් අර ඉඳගෙන ඉන්න විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ හිඳි ප්‍රතිමාවක්. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නේ ධර්මය දේශනා කරන ස්වරූපයක්. එතකොට මේ බුද්ධ ප්‍රතිමාව අනුරාධපුරයේ පන්කුලිය කියන ග්‍රාමයේ අශෝකාරාමය කියන විහාරස්ථානයේ තමයි දකින්න තියෙන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවත් ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්. මේ බුද්ධ ප්‍රතිමාවත් පූර්ණ උන්නතව මතු කරලා තියෙනවා. කියන්නේ මේක අපිට අංශක 360ක සීමාවේ රස විඳින්න පුළුවන්. ඒ කියන්නේ මේ බුද්ධ ප්‍රතිමාව වටේ ගිහිල්ලා බලන්න පුළුවන් වෙන විදිහට පූර්ණ උන්නතව නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ පාද පිහිටුවලා තියෙන්නේ වීරාසන ක්‍රමයට. ඒ කියන්නේ වම් පාදයේ මත දකුණු පාදයේ සිටිනසේ වාඩි වී ඒ කියන්නේ අර වම් කකුල උඩින් දකුණු කකුල තියෙන විදිහට තමයි වාඩි වෙලා ඉන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ මේ මුද්‍රා දෙකක් දකින්න තියෙනවා. දකුණු අතේත් මුද්‍රාවක් තියෙනවා වම් අතේත් මුද්‍රාවක් තියෙනවා. එතකොට දකුණු අතින් පෙන්눔 කරනවා විතර්ක මුද්‍රාව, වම අතින් පෙන්눔 කරනවා කටකහස්ත මුද්‍රාව. එතකොට මේ විතර්ක මුද්‍රාවෙන් කියන්නේ ගැටලුවක් විසඳන අවස්ථාවක් සංකේතවත් කරනවා කියනවා. ඒ කියන්නේ දකුණු අතින් පෙන්වන්නේ මේ යම්කිසි ගැටලුවක් निराකරණය කරන අවස්ථාවක් සංකේත කරන බව. ඊළඟට වම් අතින් පෙන්නනවා කටකහස්ත මුද්‍රාව. කටකහස්ත මුද්‍රාවෙන් නිරූපණය කරන්නේ මේ යමක් අල්ලාගෙන සිටින ආකාරය. එතකොට මේක අර හරියටම මේ පැහැදිලි නෑ. මේක අර සිවුර අල්ලාගෙන ඉන්න විදියක් නම් පෙන්눔 කරන්නේ නෑ. නමුත් යමක් අල්ලාගෙන ඉන්න ආකාරය තමයි කටකහස්ත මුද්‍රාවෙන් නිරූපණය වෙන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවෙත් ලම්බ සවන් අඩවන්නේත් උපශාන්ත බව දකින්න පුළුවන්. එතකොට නැවත නැවත කියන්න ඕනේ ලම්බ සවන් කියන්නේ අර කම්පෙති දිගට තියනවා කියන එක. අඩවන්නේත් කියන්නේ මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන ඇස් භාගයට පියවුණු විදියට.
එතකොට මේ බුද්ධ ප්‍රතිමාවෙන් බුදුන් වහන්සේගේ මහා කරුණාව සහ ආධ්‍යාත්මික ගුණ මැනවින් ප්‍රකාශනය කරලා තියෙනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවෙත් චීවරය එක උරයක් වැහෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකාංශ කළ චීවරයක්. දැන් අපි අර උර දෙකම වැහෙන විදියට නිර්මාණය කරන චීවර වලට කියනවා උභයාංශ කළ චීවර කියලා. නමුත් දැන් අපි කතා කරපු බුද්ධ ප්‍රතිමා හතරෙම තියෙන්නේ ඒකාංශ කළ චීවරය. එතකොට අර අවකන බුද්ධ ප්‍රතිමාවේ වගේ රැලි රටාව පැහැදිලි නෑ මේ බුද්ධ ප්‍රතිමාවේ. මේ බුද්ධ ප්‍රතිමාවෙත් තියෙන්නේ ඇඟට ඇලුණු රැලි රහිත ස්වරූපයක්. ඊළඟට මේ බුද්ධ ප්‍රතිමාවෙත් කේශ කලාපයේ දක්වලා තියෙන්නේ අග්බඹරු කේශ කලාපයක්. ඒකම අර පොඩ්ඩක් විතර අර කොණ්ඩේ උඩට ඉස්සිච්ච විදියට කොණ්ඩේ මුදුන් කරලා බැඳලා තියෙනවා වගේ පෙන්වුම් කරලා තියෙනවා. ඒකට අපි කියනවා උෂ්ණීෂය කියලා. එතකොට මේ උෂ්ණීෂය කියන එකත් යම්තන් දක්වලා තියෙනවා. එතකොට දැන් මේ බුද්ධ ප්‍රතිමාවේ උෂ්ණීෂය මතත් සිරස්පතක් යොදලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට ඒ සිරස්පත කියන කොටස දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවත් 5 සහ 6 සියවස් වලට අයිති එකක් විදියට සලකනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ දකින්න තියෙන්නේ গুপ্ত කලා සම්ප්‍රදායේ ලක්ෂණ. එතකොට දැන් අපි කතා කරුවා බුද්ධ ප්‍රතිමා 4ක් අනුරාධපුර යුගයේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමා 4න් අවකන බුදු පිළිමය හැරෙන්න සමාධි බුද්ධ ප්‍රතිමාව, තොළුවිල බුද්ධ ප්‍රතිමාව සහ වන්කුලිය බුද්ධ ප්‍රතිමාව යන මේ ප්‍රතිමා තුනේම දකින්න තියෙන්නේ গুপ্ত කලා සම්ප්‍රදාය. නමුත් අවකන බුද්ධ ප්‍රතිමාවේ විතරක් ඉන්දීය අමරාවති කලා සම්ප්‍රදාය තමයි දකින්න තියෙන්නේ. දැන් ඊළඟට අපි ඊළඟ ඒකකයට යනවා. එතකොට ඊළඟ ඒකකයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉසුරු මුනි කැටයම් පිළිබඳව. මම ඔයගලන්ට මේ ඉසුරු මුනි විහාරය පිළිබඳ කෙටි චිත්‍රපට දර්ශනයක් ඉදිරිපත් කරනවා. එතකොට ඔයගලන්ට මේකේ මේ බලන්න පුළුවන් මේ ඉසුරු මුනි විහාරය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගන්න. අපි පොඩ්ඩක් ඒ දර්ශන නරඹමු. පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම්
අති විශිෂ්ට නිර්මාණයක් විදිහට මේ ඉස්සරහට පෙන්වන හඳුන්වන්නට පුළුවන්. ඉස්සරහේ තිබෙන කැටයම් අතර මිනිසා සහ අශ්වය නිර්මාණයක්. මේ කැටයම් ගැන පුරා විසඳ අය විවිධ අදහස් කරගෙන තියෙනවා. ලාරස් මෙදින කියන කලා විචාරකයා මේ කැටයම් හඳුන්වා දීලා තියෙනවා. එක්වරක් පිට කෙනෙක්ට උනත් කවදාවත් අමතක නොවන අන්දමේ විශිෂ්ට කලා නිර්මාණයක් ලෙසයි. ආචාර්ය ආනන්ද කුමාරස්වාමී මහතාගේ අදහස් වලට අනුව මේ කැටයම් පිළිබිඹු කරන්නේ කපිල විශ්වවිද්‍යාලයේ සඳහන් වෙනවා. කැටයම් ගැන දෙවි වශයෙන් පරීක්ෂණාත්මක මහාචාර්ය සරණත් පරමවිද්‍යාල ශිල්පීතු මේ කෘතියේ පෙන්වන්නේ වර්ජන්‍ය හා අන්‍යයන් කියන්නයි. වර්ජන්‍ය කියන්නේ විශ්ව කලාපක දෙවියන් අතර අග්නියම් ඊළඟ අධිකර දෙවියන් ලෙසයි. මිනිසා ආශිර්වාද කැටයම් රස වලාහත දෙවියන් පන්දිත විසින් ගායන සතර වරක් කෙරෙන රජයේ වලාහත මෙකු විසින් වෙන හරි ඔගොල්ලෝ මේ ඉසුරු මුනි විහාරයේ දැක්වෙන ඒ සයාපට නර්මල් නැති කියලා හිතනවා. එතකොට මෙන්න මේ ඉසුරු මුනි විහාරය සහ එහි දක්නට තියෙන කැටයම් අයත් වෙන්නේ අනුරාධපුර යුගයට. එතකොට මේ ඉසුරු මුනි විහාරය අනුරාධපුරයේ තිසා වැව ළඟ මේ රන්මසු වෙනට දකුණින් තමා පිහිටලා තියෙන්නේ. දැන් මේ අපි දන්නවා මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධ ආගම අරගෙන ආවට පස්සේ මුලින්ම ලංකාවේ පැවිදි බව ලබා ගත්තේ අරිට්ඨ කුමාරයා. එතකොට මෙන්න මේ අරිට්ඨ කුමාරයා ප්‍රධාන මේ ඉසුරු කුලවල දරුවෝ 500ක් දෙනා මේ මහානදම් මේ මහාන වුණා. එතකොට මෙන්න මේ ඉසුරු කුලවල අයිති මෙන්න මේ භික්ෂුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා තමයි මේ ඉසර සමන විහාරය නැත්තම් ඉසුරු මුනි විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දැන් මේ විහාරය ලංකාවේ මුලින්ම ඉදිවෙච්ච විශාල සංඝාරාම පහෙන් එකක් විදියට අපි සලකනවා. එතකොට ඉසුරු මුනිය කැටයම් අතරින් අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා රජ පවුල කැටයම. එතකොට මේ රජ පවුල කැටයම කියන මේ කැටයම අඩි 4ක් විතර දිග අර්ධ කවාකාර ගල් පෝරුවක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කැටයම නිර්මාණය කරලා තියෙන්නේ අර්ධ උන්නතව. දැන් අපි අර බුදු පිළිම ගැන කතා කරනකොට අපි කතා කළේ හුඟක් බුදු පිළිම පූර්ණ උන්නතව නිර්මාණය කරපුවා. නමුත් මේ කැටයම නිර්මාණය කරලා තියෙන අර්ධ උන්නතව. ඒ කියන්නේ මේ කැටයමක් අපිට රස විඳින්න පුළුවන් වෙන්නේ අංශක 180ක නැත්නම් සරල රේඛාවක සීමාවේ. දැන් මේ කැටයම අපිට ඉදිරියේ ඉඳලා නරඹන්න පුළුවන් රස විඳින්න පුළුවන්. නමුත් අපිට මේකේ පිටිපස්සට ගිහිලා බලන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි මේක මේ අර්ධ උන්නතව මතු කරලා තියෙනවා කියන්නේ අර්ධ උන්නතව මතු කරලා තියෙන කැටයම් අපිට රස විඳින්න පුළුවන්
අංශක 180 සීමාවක ඉඳලා විතරයි. එතකොට මේ කැටේම නම් කරලා තියෙන්නේ රජ පවුල කියලා. එතකොට මේ කැටේමේ අපිට දකින්න පුළුවන් පුද්ගල චරිත 5ක්. එතකොට මැද ඉන්නවා බොහොම මේ උදාර ලීලාවෙන් මේ ඉරියව්වට අපි කියනවා මහරජ ලීලාසන ඉරියව්ව කියලා. එතකොට මේ මැද්දේ මහරජ ලීලාසන ඉරියව්වෙන් ඉන්න රූපය අපි විශ්වාස කරනවා දුටුගැමුණු රජතුමා කියලා. එතකොට මේ මහරජ ලීලාසන ඉරියව්වෙන් සිටින රූපයට දකුණු පැත්තෙන් පෙන්눔 කරනවා මේ අර මැද තියෙන රූපයට චාමර සලන කෙනෙක්ගේ රූපයක්. ඒ කියන්නේ අර මේ මැද්දේ ඉන්න රජතුමාට චාමරයකින් පවන් සලන මේ සේවකයෙක් තමයි දකුණු පැත්තේ ඉන්නේ. ඊළඟට තවත් මේ දෙපැත්තේ ඉන්නවා තවත් චරිත 3ක්. එතකොට මේකේ දකුණු පැත්තේ ඔයගලන්ට පේනවා මේ අර මහරජ ලීලාසන ඉරියව්වෙන් සිටින රූපයට දකුණු පැත්තේ තුන්වෙනියට අත් දෙක බැඳගෙන ඉන්න ඉරියව්වකින් ඉන්න කෙනෙක්. එතකොට මේ අත් දෙක බැඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්න කෙනා විශ්වාස කරනවා දුටුගැමුණු රජතුමාගේ පුත්‍ර සාලිය කුමාරයා කියලා. එතකොට මේ මහරජ ලීලාසන විලාසෙන් ඉන්න පුද්ගලයාගේ වම් පැත්තෙන් තව කාන්තා රූපයක් සහ කුඩා දරුවෙක්ගේ රූපයක් දකින්න පුළුවන්. එතකොට මේක මේ කැටයම මේ විශ්වාස කරනවා මේ දුටුගැමුණු රජතුමා සාලිය අශෝකමාලා බලන්න ගිය අවස්ථාවක් තමයි මේකෙන් නිරූපණය වෙන්නේ කියලා. එතකොට දැන් මේකෙන් මේ දුටුගැමුණු රජතුමා සහ මේ ඔහුගේ පවුලේ අය නිරූපණය වෙනවා කියන මතය ඉදිරිපත් කරලා තියෙන්නේ මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා. එතකොට මේකේ මේ නිර්මාණය කළ තියෙන හැඩතලවල අලංකාර වස්ත්‍රාභරණ ඊළඟට පිරුණු අඟපසඟ ඊළඟට මේ රිද්මයානුකූල ස්වභාවික ස්වරූපයක් මේ අපිට දකින්න පුළුවන්. ඊළඟට මේ කැටේමේ සෑම රූපයකම මුහුණෙන් සහ ඉරියව් වලින් භාවාත්මක ලක්ෂණ ප්‍රකාශ වෙනවා. කියන්නේ හැඟීම් බරව තමයි මේ සෑම රූපයකම මුහුණ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට බොහොම සියුම් මටසිලිටු නිමාවකින් නිර්මාණය කරලා තියෙන කැටයම එතකොට අර ගල් පර්වතයේ මේ ස්වභාවයට ගැලපෙන ආකාරයෙන් තමයි මේ කැටයම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කැටයම නිර්මාණය කරලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායෙන්. එතකොට මම මේ රජපෞල කැටයමත් එක්ක ඔයගලන්ට පොඩ්ඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ. දැන් ගුප්ත කලා සම්ප්‍රදාය අපි පල්ලව කලා සම්ප්‍රදාය නිර්මාණත් අපිට මේකම හම්බ වෙනවා ඉදිරියට. මේ ගුප්ත කලා සම්ප්‍රදායේ තියෙන හුඟක් වෙලාවට මේ රවුම් හැඩයට ආසන්න හැඩයෙන් නිර්මාණය වෙච්ච මුහුණු. කියන්නේ රවුම් හැඩති මුහුණු. ඊළඟට මේ ගුප්ත කලා සම්ප්‍රදාය නිර්මාණවල වස්ත්‍රාභරණ ආභරණ බහුලව දකින්න තියෙනවා. දැන් අපි පල්ලව කලා සම්ප්‍රදාය ගත්තොත් පල්ලව කලා සම්ප්‍රදායේ තියෙන්නේ දිගටි මුහුණු ටිකක් අර දිගටි නිකන් අර ඕවල් ආකාර නැත්නම් අර බිත්තරයක හැඩයට තමයි පල්ලව කලා සම්ප්‍රදාය නිර්මාණවල මුහුණු අඳින්නේ. එතකොට මේ පල්ලව කලා සම්ප්‍රදායේ ශිල්පියා වැඩිය මේ වස්ත්‍රාභරණ ආභරණ මේ යොදන්නේ නැහැ. ඒවා ඒ යාගේ නිර්මාණවල තියෙන චාම් බව. නමුත් ගුප්ත කලා සම්ප්‍රදායේ නිර්මාණවල වස්ත්‍රාභරණ ආභරණ මේ බහුල කියන්නේ වස්ත්‍ර සහ ආභරණ බහුලව දකින්න තියෙනවා. ඊළඟට අර රවුම් හැඩති මූණවල් වගේ ලක්ෂණ දකින්න පුළුවන්.
ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පෙම් යුවල කැටයම. එතකොට මේ පෙම් යුවල කැටයම හතරැස් ගල් පුවරුවක අර්ධ උන්නතව නෙලපු කැටයම. එතකොට මේ පෙම් යුවල කැටයමත් නිර්මාණය කරලා තියෙන්නේ ගුප්ත කලා සම්ප්‍රදායෙන්. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා ගුප්ත කලා සම්ප්‍රදායේ ලක්ෂණ වස්ත්‍ර තියෙනවා ආභරණ තියෙනවා. එතකොට දැන් මේ කැටයමේ අපිට දකින්න පුළුවන් මේ කාන්තාව හොඳට ඒ මාල වලලු පැළඳගෙන මේ දෝතියක් වගේ ඇඳුමක් ඇඳගෙන මේ තව විසිතුරු ලක්ෂණ ඇඳුමෙත් දකින්න තියෙනවා. එතකොට මේ නිර්මාණය පිළිබඳ මේ විවිධ මත තියෙනවා. එක් කණ්ඩායමක් එක් විද්වතුන් කණ්ඩායමක් කියනවා මේ නිර්මාණයෙන් පෙන්වන්නේ ශිව හා පාර්වතී කියලා. තවත් කණ්ඩායමක් කියනවා මේකෙන් මේ නිරූපණය වෙන්නේ සෙබළෙක් හා ඔහුගේ පෙම්වතිය කියලා. කියන්නේ සෙබළා යුද්ධයට යන්න ඉස්සෙල්ලා මේ තමන්ගේ පෙම්වතියගෙන් සමුගන්න ඇවිල්ලා කියලා. එතකොට මේකේ අර මේ යුද සෙබළෙක් කියන එක සංකේතවත් වෙනවා කියන්නේ අර දකුණු උරේට උඩින් පෙන්눔 කරන අසිපත. ඊළඟට තවත් කණ්ඩායමක් කියනවා මේ මංජුශ්‍රී බෝසතාණන්ගේ වේශයක් කියලා. එතකොට මේ නිර්මාණය පිළිබඳ තියෙන ජනප්‍රියම මතවාදය තමයි මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන මහත්තයා ඉදිරිපත් කරපු මතය. එතකොට මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන මහත්මයා කියනවා මේ කැටයමේ නිරූපණය වෙන්නේ සාලිය අශෝකමාලා පෙම් යුවල කියලා. එතකොට දැන් මේක සනාථ කරන්න එතුමා දක්වන සාධකය තමයි දැන් මේ කැටයම හම්බෙලා තියෙන්නේ රන්මසු උයන ආසන්නයේ තිබිලා. එතකොට අර රන්මසු උයනත් එක්ක තමයි මේ සාලිය අශෝකමාලා පෙම්පුවත බැඳිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන මහත්මයා කියනවා මේ කැටයමෙන් පෙන්눔 කරන්නේ සාලිය අශෝකමාලා පෙම්පුවත කියලා. එතකොට මේ කැටයම් වල හොඳට මේ වස්ත්‍රාභරණ දකින්න පුළුවන්. ඊළඟට ජීව ශක්තිය තියෙනවා. මේ නිර්මාණය කරලා තියෙන මේ චරිත බොහොම පිරිපුන්ව නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට මේ ප්‍රේමය පිළිබඳ භාවාත්මක හැඟීම් ප්‍රකාශනය මේ වගේ දේවල් අපිට මේ නිර්මාණය තුළ දකින්න පුළුවන්. ඊළඟට මේ කැටයම් වල සියුම් බව, ඊළඟට මට සිලිටු නිමාව, ස්වභාවික හැඩතල, රිද්මයානුකූල බව අපිට සුවිශේෂී ලක්ෂණ විදියට සඳහන් කරන්න පුළුවන්. එතකොට දැන් අර බුදු පිළිමවල වගේ දැන් මේ ඉසුරුමුණිය පෙම් යුවල කැටයම දැම්මොත් අපිට බොහෝ වෙලාවට මේ සම්බන්ධවත් අහන්නේ මේක මොන යුගයට අයිතිද? එතකොට අපි දන්නවා පෙම් යුවල කැටයම අනුරාධපුර යුගයට අයිති කියලා. ඊළඟට මේකේ කලා සම්ප්‍රදාය ඇහුවොත් ගුප්ත කලා සම්ප්‍රදාය. එතකොට මේ පිළිබඳ ඇති මතයක් කිව්වොත් එක්ක අපිට කියන්න පුළුවන් සාලිය අශෝකමාලා පෙම් යුවල, එහෙම නැත්නම් ශිව හා පාර්වතී, එහෙම නැත්නම් යුද්ධයට යන සෙබළෙක් සහ ඔහුගේ පෙම්වතිය. එතකොට මේක හුඟක් වෙලාවට නිර්මාණය කළා කියලා විශ්වාස කරන්නේ 4 වෙනි 5 වෙනි සියවස් වල. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉසුරුමුණියේ මිනිසා සහ අශ්වහිස කැටයම. එතකොට මේ මිනිසා සහ අශ්වහිස කැටයම පිහිටලා තියෙන්නේ මං හිතන්නේ අර ඔයගොල්ලෝ ඉස්සෙල්ලා පෙන්නපු ඉසුරුමුණි විහාරය සම්බන්ධ අර පොඩි දලසයා පටේ පෙන්눔 කෙරුවා. මේ ඉසුරුමුණි පර්වතයේ මැද කොටසක තමයි මේ මිනිසා සහ අශ්වහිස කැටයම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කැටයමින් පෙන්눔 කරනවා මිනිහෙක් වාඩි වෙලා ඉදිරිය බලාගෙන ඉන්න ආකාරය. එතකොට මේ පුද්ගලයා ඉඳගෙන ඉන්න ඉරියව්වට අපි කියනවා
මහාරාජ ලීලාසන ක්‍රමය කියලා. එතකොට ඒ වගේ එකක් අපි දැක්කා අර ඉසුරුමුණිය රජපෞල කියන කැටයමේ. එතකොට මේ පුද්ගලයාගේ මේ වස්ත්‍රාභරණ බොහොම අඩුවෙන් චාම්ව තමයි යොදලා තියෙන්නේ. හිස් වැස්මක් තියෙනවා, අර කනේ කර්ණාභරණයක් පෙන්වුම් කරනවා, අත්වල ආභරණ පෙන්නනවා, ඊළඟට කෙටි ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. එතකොට මේ පුද්ගලයාට දකුණු පැත්තෙන් අශ්වයෙක්ගේ හිසක් පෙන්눔 කරනවා. ඊළඟට මේ අර අශ්වයා බැඳපු ලණුවක් වගේ කොටසක් ඔහුගේ බාහුව වටේ කැරකිලා ගිය විදියට පෙන්눔 කරලා තියෙනවා. එතකොට මේ නිර්මාණය ගැනත් විවිධ මත තියෙනවා. එක කණ්ඩායමක් කියනවා දැන් මේ අශ්වයේ හිසක් මේ රූපයට දකුණු පැත්තෙන් තියෙන නිසා මේ යුද සෙබලෙක් කියලා. නැත්නම් යුද සෙනවියෙක්. කියන්නේ යුද්ධයට ගිය සෙබලෙක් හෝ යුද සෙනවියෙක් යම් අවස්ථාවක නැවතිලා ගිමන් හරින ඉරියව්වක් කියන එක තමයි කියන්නේ. තවත් කණ්ඩායමක් කියනවා මේ රූපයෙන් කපිල කියන ඍෂිවරයා නිරූපණය වෙනවා කියලා. එතකොට මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන මහත්මයා කියනවා මේ මිනිස් රූපයෙන් වර්ෂාව ඇති කරන පර්ජන්‍ය නැත්නම් වැහිවලාවත් අශ්ව හිසෙන් විදුලිය නොහොත් අග්නිය සංකේතවත් කරනවා. දැන් අග්නි කියන්නේ මේ ගින්දර කියන එක. එතකොට මේක මේ අග්නිය හා පර්ජන්‍ය කියලා තමයි පර්ණවිතාන මහත්තයා කියලා තියෙනවා. එතකොට පර්ජන්‍ය කියන්නේ මිරිස්රුව, අශ්ව හිස තමයි අග්නි. එතකොට මේ රූපේ දැන් මම කලින් කිව්වා අර গুপ্ত කලා සම්ප්‍රදාය ලක්ෂණ වලට අර වස්ත්‍රාභරණ බහුලව දකින්න පුළුවන් කියන එක. يعني ආභරණ බහුලව යොදලා තියෙනවා গুপ্ত කලා සම්ප්‍රදායේදී. දැන් මේ රූපේ වස්ත්‍රාභරණ බොහොම අඩුවෙන් සහ චාම්ව තමයි යොදා තියෙන්නේ. ඊළඟට අර මේ අඟපසක ගත්තාම ටිකක් දිගටි ස්වරූපයක් පෙන්නනවා. ඒ කියන්නේ මූණ එහෙම ටිකක් දිගටි හැඩයකින් ඇඳලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මිනිසා සහ අශ්ව හිස කැටයමට බලපාලා තියෙන්නේ පල්ලව කලා සම්ප්‍රදායේ ලක්ෂණ. ඉතින් මේ නිර්මාණයත් බොහොම සියුම්ව මට සිලුටුවට නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණය කළ තියෙන ශිල්ප ක්‍රමය අර්ධ උන්නත. එතකොට ඔය තමයි මිනිසා සහ අශ්ව හිස කැටයම සම්බන්ධ විස්තරය. ඊළඟට අවසාන වශයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉසුරුමුණියේ ජල ක්‍රීඩා කරන ඇත් රූප. එතකොට ඉසුරුමුණි විහාරයේ මේ පොකුණ එක්ක සම්බන්ධ වෙලා තියෙන පර්වත බිත්තියේ තමයි මේ ඇත් රූප කැටයම් දකින්න තියෙන්නේ. එතකොට මේ ඇත් රූප නිර්මාණය කරලා තියෙන්නේ අල්ප උන්නතව. ඒ කියන්නේ යන්තම් මතුවෙන විදියට. එතකොට මේකේ පෙන්වන්නේ අර මේ ඇත්තු පොකුණට බහැලා දිය කෙලින ජංගම විලාසය. එතකොට දැන් මේකේ මේ ඇත්තු මේ ජල ක්‍රීඩා කරන ලක්ෂණය පෙන්눔 කරන්නේ මේ පොකුණු වලට හොඳට ජලය පිරිච්ච අවස්ථාවල. එතකොට මේතන දකින්න තියෙනවා මේ පාර්ශවදර්ශී ඇත් රූප සහ ඍජුදර්ශී ඇත් රූප. මොකද්ද මේ පාර්ශවදර්ශී සහ ඍජුදර්ශී කියන්නේ? පාර්ශවදර්ශී කියන්නේ ඇත්තුන්ගේ පැත්තෙන් පේන පෙනුම. ඍජුදර්ශී කියන්නේ ඇතා කෙලින් මේ බලාගෙන ඉන්න විදිය පෙන්눔 කරන රූප. අර පැත්තෙන් බලාගෙන ඉන්නකොට දැන් ඔබ ඕලන්ට පේනවා අර ඇත් පැටියක ඉන්නවා හොඬේ උස්සගෙන වගේ. දැන් ඒ ඇවිල්ලා පාර්ශවදර්ශී රූපයක්. ඒකම අර මේ පර්වතයේ පහලින් පෙන්눔 කරලා තියෙන එක ළඟ ඇත් රූප දෙකක්. ඒ ඇත් රූප දෙකේ දකින්න තියෙන්නේ ඍජුදර්ශී පෙනුම. එතකොට මේ නිර්මාණයත් බොහොම සියුම්ව මට සිලිටි නිමාවකින් ස්වභාවික හැඩතල මේ සහ ඉරියව් ඉස්මතු කිරීමක් දකින්න පුළුවන්. එතකොට මේ හා සමාන නිර්මාණයක් තියෙනවා ඉන්දියාවේ මහාබලිපුරම්හි
එතකොට මේ ඉන්දියාවේ මහා බලිපුරම් වල නිර්මාණය කළ තියෙනවා ආකාශ ගංගාරෝහණ කැටයම. එතකොට ඒකෙත් ඇත් රූප වගේක් දකින්න තියෙනවා. එතකොට ඒ ඇත් රූප හා සමානයි කියලා කියනවා මේ ඉසුරු මුනියේ ඇත් රූප. එතකොට දැන් මේ ඉසුරු මුනියේ ඇත් රූප කැටයම් වල දකින්න තියෙන්නේ ඉන්දීය පල්ලව කලා සම්ප්‍රදායේ ලක්ෂණ. දැන් මේ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් ඉසුරු මුනියේ මේ කැටයම් සියවස් දෙකක නිර්මාණය වෙච්ච ඒවා කියලා. දැන් බොහෝ විට මේ গুপ্ত කලා සම්ප්‍රදායේ ලක්ෂණ අපිට දකින්න පුළුවන් වෙන්නේ පස්වෙනි සියවසේ වෙච්ච නිර්මාණවල. එතකොට දැන් මෙතන තියෙනවා ඉසුරු මුනිය පෙම් යුවල කැටයම සහ රජපෞල කැටයම. ඒ වයින් පෙන්눔 කරන්නේ গুপ্ত කලා සම්ප්‍රදාය ලක්ෂණ. ඒ නිසා බොහෝ දුරට ඒ කැටයම් පස්වෙනි සියවසේ නිර්මාණය වෙච්ච ඒවා වෙන්න පුළුවන්. නමුත් මිනිසා සහ අශ්වහිස කැටයම සහ ඇත්රූප කැටයම් වල දකින්න තියෙන්නේ ඉන්දීය පල්ලව කලා සම්ප්‍රදාය ලක්ෂණ. දැන් පල්ලව කලා සම්ප්‍රදාය ඉන්දියාවේ ඉතාම ජනප්‍රියව තිබුණේ 7 වෙනි සියවසේ. ඉතින් බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන් මේ පල්ලව කලා සම්ප්‍රදායේ නිර්මාණය වෙලා තියෙන්නේ 7 වෙනි සියවසේදී කියලා. ඒ කියන්නේ සියවස් දෙකක නිර්මාණ තමයි මේ ඉසුරු මුනියේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ බුදු පිළිම සහ ඉසුරු මුනියේ කැටයම් පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්න ඇතයි කියලා විශ්වාස කරනවා. ඉදිරියේදී තවත් පාඩමකින් හමු වෙන තෙක් මම සමුගන්නවා. ආයුබෝවන්.